පාණපතේ අර්ථ දැක්කේ ලියපුණේදී කට්ටිය ඉන්නවා ලියා ගන්නකො එක පළවෙනි කොටසේ පදාර්ථයේ ಗುಣ කැලේ නිසා මෙන්න මෙතනදී ඊටාහි අර්ථයේ පළවෙනි කොටසේ මම ලිව්වේ මෙන්න මේක ගන්නද මේක තමයි දුෂ්ටාවිතාව සම්බන්ධ නිව්ටන් නියමය මේ දුෂ්ටාවිතාව සම්බන්ධ නිව්ටන් නියමයෙන් තමයි මේක අර්ථ දක්වන්නේ එතකොට මෙයා ඒ වලාගේ එක නම් ප්‍රවේග අනුක්‍රමණ එක නම් ඊට සමාන එක ඒක ලිවෙලෙත කට්ටිය ලියා ගන්න පරස්පලාප කට්ටිය අනාකූල අනවර්ත තල්ලු ප්‍රවාහයක අනාකූල අනවර්ත තල්ලු ප්‍රවාහයක ඒකීය ප්‍රවේග අනුක්‍රමණයක් පවත්වා ඇති විට ඒකීය ප්‍රවේග අනුක්‍රමණයක් පවත්වා ඇති විට තරලයේ ඒකීය පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලයක් මත තරලයේ ඒකීය පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලයක් මත ක්‍රියා කරනු ලබන දුෂ්‍රාවී ඝර්ෂණ බලය දුෂ්ටාවිතා සංගුණකේ නම් එතකොට පුතේ මේක අර්ථ දැක්වීමට එක ලක්ෂණයි මේකේ බල රූප සලහන් දෙකම හරනම් බල දෙකම හරනම් ලකුණු දෙකයි අර්ථ දැක්වීමට පුතේ දෙකයි ගන්න අර්ථ දැක්වීමට දෙකයි මේ දෙකම හර ගියොත් තමයි ලකුණු මේක විවේචනය කරලා තිබ්බට කමක් නැහැ ලකුණු දෙනවා ඊට පස්සේ තොරණේ සඳහා ප්‍රකාශනය යන්නේ තොරණේ සඳහා ප්‍රකාශනය කියපුවා මෙන්න මෙයාට එකයි මෙන්න මෙයාට එකයි ලකුණු දෙකයි මෙයාට එකයි මෙතනට එකයි හරි ඊට පස්සේ මෙන්න මෙතනට එකයි මෙයාට එකයි මෙයාට එකයි එතෙන්ට එකයි මෙයාට දශම 3යි 3 එන්නේ දශම ස්ථානයක් එහා මෙහා වැඩ ඇති ඇති උත්තර බලන්න මෙයාගේ උත්තරේට එකයි ඒකකෙට එකයි උත්තරේට එකයි ඒකකෙට එකයි දැන් මෙයාගේ කියනවා ප්‍රස්ථාර තුනක් කියලා. එතකොට මෙයා චලිතය සඳහා දැන් ත්වරණේ එන්න අඩු වෙනවානේ. ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ඉතින් මේ චලිතය සඳහා අපි ඇන්දොත් ඔය දුෂ්ටාවිතා තියෙන එකම ප්‍රස්ථාර තුනක්. ඉස්සලා අපිට ඇඳගන්න එපා විස්ථාපන කාල ප්‍රස්ථාරේ පැටලෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරේ අඳින්නත් එපා පැටලෙනවා. තනාදී ත්වරණ කාල ප්‍රස්ථාර. මේ කාලේ මේ ත්වරණේ නම් ත්වරණයේ පුතේ එන්නේ අඩුයි. ත්වරණයේ එන්නේ අඩුයි. උපරිමයක් තිබිලා ක්‍රමයෙන් අඩුයි. ඒකට ප්‍රවේගයෙන් එන්නේ වැඩි වෙනවා හැබැයි ත්වරණයේ එන්නේ අඩු වෙලානේ. ඒ නිසා මෙයා මෙහෙම ගිහිල්ලා ඒකාකාර ප්‍රවේගය. ඒ කියන්නේ මෙයා ත්වරණයේ එන්නේ අඩු වෙන නිසා අනුක්‍රමණයේ එන්නේ අඩුයි. එතන මෙයා ඒකාකාර ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාර පිළිබඳව උපරිම භෞතික රාශිය පුතේ ප්‍රවේගයේ නිසා ප්‍රවේගයෙන් එන්නේ වැඩි. වැඩි වෙලා අවසානයේ ඒකාකාර ප්‍රවේගය. අන්න ඔය විදිහට මෙයාගේ ප්‍රස්ථාර තුන තියෙනවා නම් ලකුණු දෙක බැගි හම්බෙයි. බලන්න ලකුණු 20ක් ආව නේද කියලා බලන්න. එකතුව
හරි නේද? ඊට පස්සේ ප්‍රශ්නාංක දෙක ප්‍රශ්නාංක දෙක ප්‍රශ්නාංක දෙකේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ප්‍රිස්ම කෝණයේ අංශක 60ක් වන විද්‍යුත් ප්‍රිස්මයක AB පෘෂ්ඨයේ මතට පතන වන ආලෝක කිරණයක I සමාන අංශක 50ක් වේ. I සමාන 50 ප්‍රිස්ම කෝණයේ අවම අපගමන කොට අනුරූප පතන කෝණයයි. ප්‍රිස්මයේ AB පෘෂ්ඨයේ මත පතනය වන I සමාන 5ක් වන ආලෝක කිරණයේ ගමන් මඟ රූපය අඳින. අවම අපගමන කෝණය ලකුණු කරන්න. එතකොට අවම අපගමන කෝණය කිව්වොත් ඒක අදහස අවම අපගමන අවස්ථාවේදී ආලෝක කිරණය ප්‍රිස්මය තුලින් ගමන් ගන්නේ සමමිතික. ඒකට සම්මිතිකව ගමන් ගන්නවා නම් අන්න ඒ වල පරිපූර්ණ රූප සලහන ඇඳලා තියෙනවා. හරිද? නිකන් මොකක් හරි ආලෝක කිරණයක් ඇඳලා වැඩක් නැත. ඒක විභාගෙදී බලනවා. ඒ නිසා මෙයාගේ පළවෙනි කොටසේ උත්තරේ ලෙස මෙයාගේ දැන් ওই දීලා තියෙන රූප සලහන තියෙනවා එන්න මේ වගේ මේ ප්‍රිස්ම කෝණයේ අංශක 60යි කියලා කියනවා. ඉතින් පොඩ්ඩක් මෙහෙවටකම් එයා මෙන්න මෙහෙම පෙන්නන්න. ඊ ආලෝක කිරණේ පෙන්නන්න කිව්වම පුතේ ඊතල හිස අනිවාර්යයි. අදිනකොට අඩ්ඩූලකින් අදින්න. හරිද? ආමපන කෝණේ DM ලකුණු කරන්න. දැන් ආමපගමන අවස්ථාව කියන්නේ දැන් මෙයා මෙහෙම යනවා. මෙයා මෙහෙම යනවා. එන්න මෙයා තමයි DM කියලා කියන්නේ. ඔන්න ඒකත් ලකුණු කරා. විශ්මයේ අවමපන කෝණේ ගණනය කරා. දැන් අවමපගමන අවස්ථාවේ කියන එක අදහස අපි අපගමනේ නම් දන්න අපේ ප්‍රශ්නවල. I1 දන I2 විනේනේ. එතකොට අවමපගමන අවස්ථාව නම් සම්මිතිකයි කියන එක අදහස මෙතන 50 නම් මෙතනත් 50යි. එහෙනම් මෙයත් 50යි මෙයත් 50යි ප්‍රිස්ම කෝණේ 60යි. එහෙනම් මෙයාංශක 40. මේ සූත්‍ර ලියලා ඉතින් ලියන්න. එකපාරට මේ පියවර ලියන්න එපා. හරි. එතකොට ලකුණු දාගෙන යන් ඉන්න. ලකුණු මේක ආලෝක කිරණයෙන් දැන 2යි DM ලකුණු කරාට 2යි මේක සූත්‍ර දිවට 1යි අවසාන උත්තරේ 1යි right දැන් කියනවා ප්‍රිස්ම කෝණයේ A හා වර්තනාංකයෙන් අපගමන කෝණයේ DM අතර සම්බන්ධය ලියා දක්වන්න. එතකොට මේක ලියා දක්වන්න කියපුවාම කෙලින්ම උත්තරේ ලියුව ලකුණු හම්බෙනවා. දැන් මේක සම්මත සූත්‍රය මතක කරගන්න මේක ලියන්න අත්‍යවශ්‍ය නැහැ. एक කියන්නේ sin dr ගානේ AB තියෙන දෙක sin AB තියෙන දෙක. නමුත් මේක දැන් මේක අපිට ඕන විදිහට මෙයාගේ සංකේත හදාගන්න බෑ. දැන් එකපාර මෙයා ලියා ගන්න. උඩ ලියන්න ඕනේ නැහැ අත්‍යවශ්‍ය නැහැ. ඔන්න ලියා ගන්න. EMB තියෙන දෙක sin AB තියෙන දෙක. මෙන්න අපිට ඒක ලකුණ. මේ ලකුණු දෙකයි. right ඊර්වසපෙන් අහනවා දෙවෙනි කොටස ප්‍රිස්මේ තන ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයෙන් ගණනය කරන්න.
එතකොට වර්තනාංකයෙන් ගන්න එකට අපිට තොරතුරු දීලා තියෙනවා. ඒ නිසා දැන් ප්‍රකාශයේ නැවතීම අනවශ්‍යයි. මොකද ප්‍රකාශයේ ඉදිරියට තියෙනවනේ ඒක බලාගෙන අවශ්‍ය කරන්නේ. n සමාන 6. en කියන්නේ 46. a කියන්නේ 60යි. බෙදීම 2. වාරයක් 6. 60 බෙදීම 2. එතන මේ කියන්නේ sin 50. මේ කියන්නේ sin 30. අපිට අගිනු දීලා තියෙන නිසා ලේසි. sin 50 දීලා තියෙන 76 60. මෙයා භාග දාපුවාම දෙකෙන් ගුණ කරා නම් උත්තර වෙනවා වර්තනාංකේ. ඒ නිසා ආදේශයේ එක ලකුණයි අවසාන පිටුපේ එක ලකුණයි. i සමාන 50ට ප්‍රශ්නෙදි වර්තන කෝණය R. දැන් වර්තන කෝණය R නේ. ඒ වර්තන කෝණය R අපිට නිකන් අර සම්මිතිකෙන් කියන්න පුළුවන්. නමුත් මෙතන පුතේ දැන් එකක් හොයාගත්ත නිසා මේගොල්ලෝ අර ස්නෙල් නීතිය තමයි බලාපොරොත්තු වෙන්නේ. n2 බෙදීම n1 sin 9 බෙදීම sin r. දේන මාත්‍ය මේ 1.5 වර්තනාංක. පරිමාත්‍ය වාක්‍ය. මෙයා sin 50. sin r. එහෙනම් sin r උත්තර කරන්න r ලගේ ගන්න. දැන් මේක ලකුණු වෙනවා මේක ලිව්වට එකයි මේක ලිව්වට එකයි මේ අවසාන පිටුතු දෙකයි. දැන් මේක වෙනත් ක්‍රමයකින් කියන්නත් පුළුවන් අපි දන්නවා. මෙයා අර සම්මිතිකෝණ ගමන් ගන්නේ. මේකත් ගන්න පුළුවන් උත්තරයක්. හැබැයි මෙතනද මෙහෙම ලියුවොත් ලකුණු ටිකක් කැපෙනවා. දැන් අපි r1 දන r2 සමාන a නේ. එහෙනම් අපිට 2r සමාන 60යි. r සමාන 30 කියලා උත්තර එනවා. මෙයායි 30යි දශම ගානක්. මෙහෙම තිබ්බොත් ලකුණු දෙකක් හම් වෙනවා. හැබැයි මේ දෙක කැපෙනවා. හරිද? මේ දෙක කැපෙනවා ලකුණු දෙකක්. D කොටස මේ පතන කෝණයේ සමග අපගමන කෝණේ වෙනස් වන ආකාරය. මෙයා පතන කෝණේ ක්‍රමයෙන් වැඩි කරන අපගමන කෝණේ ක්‍රමයෙන් අඩු වෙලා ආමයක් දක් වෙලා නැවත වැඩි වෙනවා. ඒක පුතේ ආමාව. එතකොට මෙයා වෙනස් වන ආකාරය එන දක්වන්න කිව්වොත් අපිට අර ආමාත්ම කෝණේ 40 ආපු නිසා මේක නිකන් ලකුණු කරලා තියන්නේ. ඒක ලකුණු දෙන්න පුතේ හැඩයට. ලකුණු දෙන්න හැඩයට නම් සමහර අවස්ථාවලදී උඩ අපගමන කෝණේ හොයන්නට තියෙන්නේ. ඒ නිසා දැන් මේ මාර්ගයේ මල් ලකුණු දෙකක් දෙනවා ප්‍රස්ථාපිකයි. මේක ලකුණු කරට එකයි. වීදුරු වාතයේ සඳහා අවදි කෝණය ගණනය කරන්න. වීදුරු වාතයේ සඳහා අවදි කෝණය කියන්නේ sin c 1/8. එතකොට sin c 1/8 කියන්නේ මේ ආපු වර්තනාංකේ දාලා මෙයාගේ c වලගේ ඉවරයි. මේක මෙන්න මෙතෙන්ට එක ලකුණයි මෙන්න මෙතෙන්ට එක ලකුණයි. AC පෘෂ්ඨයේ අවදි කෝණයෙන් පතන ආලෝක කිරණයක අවදි අවස්ථාවට හා අවදි පූර්ණාභ්‍යන්තර අවස්ථාවට පතනෙන අනුරූප කිරණ රූපේ අද දක්වනවා. එතකොට මේ තියෙන ප්‍රශ්නේ නම් එයා මෙන්න මෙහෙම ආව අවදි කෝණයෙන් එන කෙනා මෙහෙම යන්නත් පුළුවන්. මෙයා පූර්ණ අභ්‍යන්තර පරාතන මෙහෙම නිර්ගමනය වෙන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකට කිරුද ගැඳන ලක්ෂණ එක බැගින් එක එක හම්බෙනවා. පැහැදිලිද? ඔන්න අවදි අවස්ථාවටයි පූර්ණ අභ්‍යන්තර පරාතන අවස්ථාවටයි දැන් මෙදාසරේ පුතේ ආලෝකයේ කියන කොටසෙන් අහන්නේ විහිව ගත්තා. දැන් අපි ප්‍රිස්ම කරා කාච කරා ඔය වර්ණාවලි මාන ඔය ඕනෑම එකකින් මෙයා විහිවගතයක් අහන්න හැකිනේ හැකියාව තියෙනවා. මට අඩුපාඩු හදාගෙන දැන් කියන්න බාන්න මේ උත්තර එන මොකක් කරලා මේගොල්ලෝ බයිසිකල් වල මොකක්ද ගන්න
කියන්න පුතේ ආපු උත්තර සමුදු කියන්නේ මෙතන එනලගේ කීයදාද සමුදු වර්තනාංකය සමුදු වර්තනාංකයගේ කියන්න 1.5 ඇයි 0.5 දෙන්නේ තව එන්න ඔව් 1.5 දෙකක් දැන් ලියනකොට පුතේ ආපහු කෑරි ලියන්න එපා විභාගේ ලකුණු හම්බෙන්නේ නැහැ 5 3 2 නේද ඊට පස්සේ යා තමයි මෙතන දාන්න ඕනේ 1.5 3 2 මෙයා එකයි sin r වල අගේ ගත්තාම r ලගේ කීය දෙන්නේ කවුද යසංග r අංශක 30යි කීයද පුතේ සර් අංශක 30යි 30ට එන්නේ අපිට 30ට වැඩි වෙනවා මේ සර් අර ඒකෙන් තමයි හැදුවේ සර් අරකින් හැදුවේ නැහැ සර් ඒකේ පුතේ හදන්න එපා මං හදන්න එපා කියලා කිව්වේ ඒක ලකුණු දෙන්නේ නැහැ ලකුණු දෙකක් කපනවා මේකට ලකුණු 4යි මේකට 2යි මේ ක්‍රමය තමයි හදන්න ඕනේ තේරුද කීයද මේක ලකුණු මේ r වලගේ ඒකද මේ අර අතන තියෙන එකට එන්න ඕනේ හින්දා මේ හදලා දැම්ම නැත්තම් වෙන ගානක් අය මතකයි ඒක වෙන ගානක් එන්න පිළි 30 එන්නේ නැහැ එතන ඒක තමයි මම කිව්වේ ලකුණු දෙන්නේ නැහැ කිව්වේ ඒකයි භාගයක් දෙන්නේ ඒකයි මෙන්ඩල් කීයද මෙතන r වලගේ අංශක 29යි කලා 15ක් 29 ඊට වඩා වැඩි වෙනවා පුතේ උඩ 30යි කලා ගානක් වගේ මොන මතක බෙද්ම කීයද මෙතන අගේ r ඉෂාන් කීයද මෙතන r වලගේ අංශක 30යි මොකද පුතේ අංශක 30යි 30ට වඩා වැඩි වෙනවා පුතේ කලා ගාන ප්‍රයත්නවන්නේ එහා පැත්තේ උත්තරේ මොකක් හරියන්නේ වැඩි ගෝනිකා කීයද උත්තරේ සර් 34යි 25 ඒක වැඩි අගේ මොනවාද කීයද r වලගේ මාත් අර විදිහට හදලා 30යි ආවේ. ඒ විදිහට නම් හැදුවොත් හරියන්නේ නැහැ පුතේ ඉතින්. විභාගේ මෙහෙමයි ෂෝට් කට් කට්ටියට ලකුණු අඩුයි. ෂෝට් කට් එකෙන් ඉංජිනේරිය යන්න නැතුව ෆිසිකල් යනවා. ෂෝට් කට් එකෙන් මෙඩිසින් යන්නේ නැහැ බයෝ යනවා. අර වෙලා තියෙන පුතේ වර්තනාංකයේ මෙහෙමයි තර්කයේ මේකේ. හරිද? වර්තනාංකයේ උඩ පියවරේ හොයාගත්තාම වර්තනාංකේ පාවිච්චි කරලා තමයි මෙතන කෝණය ගන්න ඕනේ. වර්තනාංකේ පාවිච්චි කරලා ගන්නවා නම් එතෙන්දී යාට මේ ලකුණු දෙන ප්‍රමාණය වැඩි. සමහරට මේක විභාගේ ලකුණු නොදෙන්නත් පුළුවන්. ඒක විභාගේ නොදෙන්නත් පුළුවන්. ඒක ලකුණක්. එහෙම වුණොත් ලකුණු දෙකක් නැති වෙනවා කියන්නේ. දෙක නෙමෙයි හතරක්. ඉස්සේ. මට මේ කෙනෙක් සුළු කරලා කියන්නකෝ බලන්නද මේ එනම කේස් එක සුළු කරගන්න කෙනෙක් පන්ති නෑ කියන්නේ නේද? දැන් ආලෝකේ ගණන් කොච්චර හදලා තියෙනවද? ඉතින් ආරම්භයට බලන්න ආපහු නැවත හදන්න ඔක්කොම. ආසේ නිවාස් ෂෝට් කට් එකෙන්ද ගියේ? අංශක 30යි කලා 26ක් ආවා. 26ක් නේද? බලන්න 30 හරි ඉතර කලා එනවද කියලා බලන්න කලා 20 ගානක් කියන්නේ කලා දෙක තුනක් කියන්නේ මට මතකයි.
දැන් මෙයා sin 50 අගේ බෙදන්නේ 1/5 3යි 2. sin 50 දීලා තියෙනවා 76 නේ. ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරන්න අපිට එක අම්මා තාත්තා දෙන්නම ડોක්ටර් දෙන්නම කෙනෙක් මුල් ඒරියාව මානසික වෛද්‍ය මානසික මුල් ඒරියාවක් කියන්නේ පිස්සන්කුටෝ කියලා කියන්නේ ඒකේ ලොක්ක හරිද එතකොට අම්මා රත්නපුරේ හොස්පිටල් එකේ ලොක්ක එකම ළමයා හරිද කොළඹ රෝයල් ගියේ 2012 11 2012 මිනිහා ලඝුසුළු කිරීම කරන්නේ නැතුව අහුණා කියන්නකො දැන් ඒ දෙකයි ඒ තුනක් තිබ්බා මේ මම නුගේ කුඩු ගන්න නවරුද්දේ විභාගෙ ලියලා අවිල්ලා කිව්වා විභාගෙ ලිව්වා ඊළඟ කොහොම සර් පොඩි වරද්දක් කරා මේ රීහගත මේ මංස මේ ලඝු බැලුවේ නෑ මට සුළු කිරීම ඊට වඩා ස්පීඩ් නිසා මම රචනායකෙත් මම නිකම්ම සුළු කරලා දැම්මා කොළඹ රෝයල් එකේ මොනවද දැන් පට ගාලා සුළු කරන්නේ ඒ වුණාට මෙඩිසින් යන්න හම්බෙන්නේ නැහැ කිව්වා. කවුද කතා කරන්නේ? මෙයා කියන්න බාන සුළු කරලා පොතයක් සර් අංශක 29 කලා 9යිද? කියන්නේ අංශක 29යි කලා 9යි. ඉන්නවා සුළු කරන 30යි කලා දෙකක් තියෙන්නේ නැද්ද?
මේක පුතේ අර කැල්ලකින් බෙදපුවාම හරියටම 0.5 එනවා. හරිද? කැල්ලකින් බෙදපුවාම හරියටම 0.5 එනවා. ඔක ලඝුපතෙන් බලපුවාම එන්නේ 30යි කලා දෙකක් වගේ මට මතක. දෙකක් හරි තුනක් හරි. එහෙම කාට හරි උත්තරයක් ආවේ නැද්ද? ඔව් 30යි කලා කමන්නේද 11 ඇවිල්ලා තියෙනවා 30යි කලා ගානක් එන්නු පුතේ 30යි කලා 10ට වඩා අඩු ගානක් ගම් කමන්නේ 11 අපේ එකක් කමන්නේ එකක් මට කියන්නකෝ මේක කීයද කියලා මේකේ මේ අවදි කෝණයගේ අපි ඉතින් කැල්ලකින් ගහලා බලන්න එපා කැල්ලකින් මෙතන ලඝුපතෙන් බලන්න එපා සයිඩ් එතකොට උත්තරේ එන්නේ හරියට මේ සුළු කිරීමක් කරන්න ඕනේ ලඝුපතෙන්මයි එතකොට තමයි නියම උත්තරේ නේද මම කිව්වේ අර ළමයාට උදේ ඒ ළමයා මේ මෙඩිසින් අහුන්නේ නැහැ අවුරුදු දෙකයි ඒ කියන්නේ ලඝු සුළු කිරීම කර තිබුණේ ඒ තුන ඒත් අහුන්නේ නැහැ ඒනේ අවුරුදු තමයි අහුන්නේ මෙඩිසින් ඒ තුන තිබුණා බලන්න දැන් පොඩි අන්තිම දශම ස්ථානේ තැන් දෙකක වැරදිලා තැන් දෙකයි වැරදුනේ ඒ තැන් දෙකෙන් ගියා chance එක ඒකත් ඔයගොල්ලෝ කල්පනා කරන අපි නම් ඉතින් මෙඩිසින් යන්නේ නැහැ නේ අපිට ඕක බලපෑමක් නැහැ කිව්වට ඉතින් අපිට ඒක බලපාන්න පුතේ දැන් D එකක් කෙන එකට C එකක් එන්නේ අන්න එහෙම එන්නේ A එකක් කෙන එකට B එකක් එන්නේ සුළු කිරීම නිසා C වලගේ මට කියන්නේ අවදි කෝණේ සුළු කරලා කෙනෙක් කියන්නේ කවුද C වලගේ කීයද ආවේ හිමාෂා කියන්නේ C වලගේ අවදි කෝණයේ කීයද ආවේ හිමාෂා අයෝධ්‍යා සුළු කරාද මම අතන මේ 1.5යි 3 කියන එකට ගත්තේ දෙක ගත්තේ නැහැ ඒකින්ද මේ ආවේ 41යි ගාන. ඒක සුළු කියලා කියන්නේ. ඇයි ඒක දෙක ගන්න නැතුව නතර කරන්න හේතුව ඇයි ඒ? දැන් ඉස්සලා එක්කෙනෙකුට නතර කරලා 1.5යි 3න් ඇයි එහෙම නතර කරන්නේ? මොකක්ද මේ සුළු කිරීම ක්‍රමය? සුමුදු මට කියන්නකෝ එහෙම මොකක්ද මේ සුළු කිරීම ක්‍රමය මට තාම අහුවෙලා නැහැ නේ ඒක. මොනවාද කීයද අවදි කෝණේ? අංශක 40යි කලා 45යි. 40 45යි. සාලින්ද කීයද අවදි කෝණේ? සාලින්ද මෝනිකා කියනවා 40යි 49යි කියලා. සාලින්ද කර්ණාරත්න ලඝුපත නැද්ද? මගේ ෆිසික්ස් පොත්කට පෙරළුවා නම් පොත් ආස්සේ ලඝුපොත් තියෙනවා ගොඩාක්. මම ගෙන්නපුවා පන්ති ඉන්න කාලේ. දැන් නැහැ සර් දැන් නැද්ද ඒවා? අයින් කරලා තියෙන පොත් ආස්සේ තියෙනවා. අතලිය 45 කියනවා පමිත් තේරුද කීයද උත්තරේ 40යි 44යිද 40 44යි මින්රු කීයද මින්රුයි